දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේත් අපි කලින් කතා කරා වගේ 2020 පේපර් එකේ තාමත් වැදගත් වූ question එකක් නැත්නම් ප්‍රශ්නයක්. ඒ තමයි දෙවෙනි question එක, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි question එක. ඒක ඉතින් ගොඩාක් වෙලාවට මේක A level paper එකට එන්නේ නැති මාතෘකාවක්. නමුත් මේ පාරේ ඒක ඇවිල්ලා තිබ්බා. ඒක තමයි stock evaluation කියන නැත්නම් stock අගය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. FIFO ක්‍රමය සහ weighted average ක්‍රමය කියලා, බරිත සාමාන්‍ය පිළිවැය ක්‍රමය කියලා. ඉතින් මේ දෙකෙන් අපිට ඇවිල්ලා තිබ්බා දෙවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය අපි ඩිස්කස් කරා සමාගම් ගණන. ඒක අපේ වීඩියෝස් වල තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒ අදාළ link එක දකුණු පැත්තෙන් පේන link එක click කරලා ඒක බැලුවේ නැත්තම් දෙවෙනි question එකට තමයි අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි question එකට ගිහලා බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මගේ channel එකට like කරලා subscribe කරලා bell icon එක click කරලා හැමදාමත් වගේ රැඳී තිබිලා comment එකක් දාලා ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්න පුළුවන්. අපි එහෙනම් යමු ගානට කොහොමද ගාන හදන්න කියලා බලන්න. හරි. එතකොට මේ තියෙන්නේ අපිට 2020 A level paper එකේ accounting paper එකේ තිබ්බ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබ්බ දෙවෙනි question එක. ඒක අපිට මෙන්න මෙහෙම කියලා තියෙනවා. සීමිත සුරංග පොදු සමාගම විසින් අලෙවි කරන ලබන DMI නැමැති තොග අයිතමේ 2020 ජනවාරි මාසයට තොරතුරු දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා අවශ්‍ය වන්නේ පෙර පිවිසි පෙර පිට. ඒ කියන්නේ FIFO ක්‍රමයට අනුව 2021 දිනට තොගේ පිරිවැය. FIFO ක්‍රමයට අනුව 2020 ජනවාරි මාසයේ සඳහා විකුණුම් පිරිවැය. බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට අනුව 2020 ජනවාරි මාසය සඳහා විකුණුම් පිරිවැය. එතකොට මේකේ අවශ්‍ය වන්නේ කියන එක අපේ පළවෙනියෙන් අහලා තියෙනවා මේ තොගේ අවසාන පිරිවැය FIFO ක්‍රමයට. අනිත් දෙකේම අහලා තියෙන විකුණුම් පිරිවැය. මේ විකුණුම් පිරිවැය කියන එක මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. මොකද තොගේ පිරිවැය කියන එක මම හිතනවා ඔයාලා ඔක්කොම දන්නවා. මොකද අවසානයේ අපි තොගේ අවසාන ශේෂයත් එක්ක අපිට එනවා තොගේ වටිනාකම. ඒක තමයි අපි කියන්නේ සාමාන්‍ය තොගේ පිරිවැය කියලා. විකුණුම් පිරිවැය කියන්නේ ගොඩක් වෙලාවට issuing cost එක නැත්තම් නිකුත් කිරීමේ සියලුම පිරිවැයක එකතුව විකුණුම් පිරිවැය කියලා අපිට මෙතනදී හැඳින්වීමේ හැකියාව තියෙනවා. නමුත් දෙවෙනි question එක සහ තුන්වෙනි question එක අහලා තින්නේ FIFO ක්‍රමයට විකුණුම් පිරිවැය, අනිත් එකේ බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට තමයි අහලා තියෙන්නේ විකුණුම් පිරිවැය. ඉතින් අපි සාමාන්‍යයෙන් FIFO හරි බරිත සාමාන්‍ය ක්‍රමයට weighted average ක්‍රමයට අපි හදනකොට අපි ගබඩා ලෙජරයක් පිළියෙල කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී පේනවා මම පිළියෙල කරලා තියෙනවා ගබඩා ලෙජරයක්. එතකොට මෙන්න මෙහෙම zoom කරලා ඔයාලට මම පෙන්නන්න. ගබඩා ලෙජරයක් FIFO ක්‍රමයට අනුව මෙතන දාලා තියෙනවා FIFO ක්‍රමයට අනුව කියලා. ඔයාලට පේනවා warehouse ledger කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ගබඩා ලෙජරය කියලා සිංහලෙන් කියනවා FIFO ක්‍රමයට අනුව. ඊට පස්සේ අපිට තියෙනවා weighted average ක්‍රමයටත් මම ඒකම හදලා තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක වෙනස්. මොකද අන්තිමේදී අපිට කොලම් එකක් ගත්තොත් අපිට හොඳයි බර තැබූ මිල කියලා. මොකද බර තැබූ මිල අපිට ගණනය කිරීමට අවශ්‍යයි අපි යම් කිසි තොගයක් නිකුත් කිරීමේදී. ගබඩා ලෙජරේ FIFO මෙතඩ් එකට අනුව අපි දැන් ගාන හදා. හරි. අපි එහෙනම් කෙලින්ම ගානට යන්න. එතකොට අපි මෙන්න මේ වගේ ඔයාලා ස්ට්‍රක්චර් එකක් ගහගන්න දිනේ අවශ්‍යයි, විස්තරය අවශ්‍යයි. මිලදී ගැනුම් සඳහා වෙනම කොටසක් අවශ්‍යයි. ඒක මම කහ පාටින් දක්වනවා මෙතනදී. නිකුත් කිරීම සඳහා වෙනම කොටසක් අවශ්‍යයි. ඒක මම දක්වනවා මේ මෙතනදී කොළ පාටි. so ඒ වගේ ඔයාලට මේක මම identify කරගන්න නැත්නම් තේරෙන්න තමයි මම මේක මේ විදිහට හදන්නේ. අපි යමු ගානට කොහොමද ගාන කරන්න කියලා බලන්න. ගානට ගියාම මේක තියෙන තොරතුරු ටික අපිට දාගන්න තමයි තියෙන. ඊට පස්සේ issuing cost එක decide කරනකොට තමයි නැත්නම් අපි මොන හරි තොගයක් අපේ ගබඩාවෙන් අපි නිකුත් කරනකොට තමයි අන්න එතනදී තමයි අපිට මේ ක්‍රමය වැදගත් වෙන්නේ. මොකද මොන ක්‍රමයකද අපි නිකුත් කරන්නේ අන්න ඒක. එතකොට ජනවාරි 1 වෙනිදා ආරම්භක ශේෂය තියෙනවා 500ක්. ඒකක පිරිවැය 20යි. එතකොට ප්‍රමාණය 500 ඒකක පිරිවැය 20යි. මෙතනදී අපි දාන ආරම්භක ශේෂයන් නිසා අපි කෙලින්ම මෙතනට ගන්නවා ජනවාරි 1 වෙනිදා කියලා. ඒකට අපිට 1.1 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට විස්තරය විදිහට අපිට දාන්න පුළුවන් ආරම්භක ශේෂය කියලා. ආරම්භක ශේෂය කියලා. ඊට පස්සේ ඒකකයක මිල. අපිට මෙතන තියෙන මිලදී ගැනුමුත් නෙමෙයි, නිකුත් කිරීමුත් නෙමෙයි, අපිට තියෙන ශේෂය. ආරම්භක ශේෂය දීලා තිනවා. ප්‍රමාණය 500යි කියලා තිනවා. මුළු වටිනාකම අපිට දැනගන්න ඕනේ. මුළු වටිනාකම මෙතන අපිට ඒකකයක මිල දීලා තියෙන්නේ රුපියල් 500යි. එතකොට 500 වැඩි කරාම 20 අපිට ලැබෙනවා රුපියල් 10000 කියලා. ඒත් මෙතනදී අපිට ඒකකයක මිල ඉල්ලලා නැහැ ශේෂය කියන කොලම් එකේ. අපිට අපි ලබා ගත්තා මුළු වටිනාකම 10000යි කියලා අපිට ඒක අඩංගු කර ගැනීම හැකියාව තියෙනවා. හරි.
ඊට පස්සේ අපි යන් ඊළඟ එකට ඊළඟ එකේ අපිට අහලා තියෙනවා ජනවාරි 5 ගැනුම් 300යි ඒකකයක පිරිවැය 24යි 300යි ඒකකයක පිරිවැය 24යි ඊට පස්සේ අපි යන්නේ ඒක බලන්න ජනවාරි 5 වෙනිදා මිලදී ගැනුම් අපි එතකොට මෙතනදී දාන විස්තරය අපි දාන්නේ මිලදී ගැනුම් මිලදී ගැනුම් කියලා දාන්න අපේ මේ ට්‍රාන්සැක්ෂන් එක නැත්නම් ගනුදෙනු අදාළ වෙන්නේ මිලදී ගැනුමකට නිසා. ඊට පස්සේ ඒකකයක මිල කියනවා ඒකක ප්‍රමාණය 300යි ඒකකයක මිල 24යි කියලා තමයි අපේ ගානේ දැක්ුනේ. එතකොට අපි ඒක මේ විදිහට දාලා ඊට පස්සේ අපි මුළු වටිනාකම ගන්නවා ඒකකයක මිල වැඩි කරනවා ප්‍රමාණය ඒකකයක මිල වැඩි කරනවා ප්‍රමාණය. එතකොට අපිට එනවා මෙන්න මෙහෙම 7200ක වටිනාකම. 7200ක වටිනාකමක් ආවට පස්සේ ඒ කියන්නේ දැනට අපි මේ මෙන්න මේ 5 වෙනිදා මිලදී ගත්ත සම්පූර්ණ වටිනාකම තමයි 7200 ආවේ. ප්‍රමාණය 300 එකක මිල 24යි. ප්‍රමාණය අපිට 500ක් තිබ්බා. ඊට පස්සේ අපි දැන් මිලදී ගත්ත 300ක්. එතකොට ඔක්කොම අපිට තියෙනවා 800ක්. ඒ කියන්නේ මේක අපි 800 ගත්තේ කොහමද? අපි ගාව තිබ්බ 500ක්. ඊට පස්සේ අපි මිලදී ගත්ත 300 500යි 300 එකතු කීයද? 800. අපිට 10000ක වටිනාකමකින් යුක්ත වූ භාණ්ඩ තිබ්බ ආරම්භක ශේෂය විදිහට අපිට ඊට පස්සේ මිලදී ගැනුම් වලදී අපි 7200ක් තව මිලට ගත්තා. එතකොට මුළු ශේෂය අපිට මෙතන 10000කට අපි තව ලැබුණ නිසා අපිට 7200 එකතු කරන්න ඕනේ. එතකොට 17200 මුළු වටිනාකම විදිහට එනවා. ඊට පස්සේ අපි යන් අපේ ඊළඟ ගැලපුමට ජනවාරි 12 විකුණලා තියෙනවා 400ක්. ජනවාරි 12 විකුණලා තියෙනවා 400ක්. ජනවාරි 12. එතකොට මෙතන අපිට දාන්න පුළුවන් 1.12 කියලා. ජනවාරි 12 අපිට මේකට විකුණුම් කියලා කියන්නත් පුළුවන් අපිට මේකට නිකුත් කිරීම කියලා කියන්නත් පුළුවන්. ඒ දෙකම අපිට පුළුවන්. නමුත් අපිට මෙතන තියලා තියෙන්නේ විකුණුම් නිසා අපි විකුණුම් කියලා. විකුණුම් කියලා කියනවා. ඒතකොට විකුණුම් දීලා තියෙනවා අපිට ඒකක 400ක් කියලා. නමුත් මෙතනදී අපි මං කියවා නිකුත් කිරීම වලදී අපි මොකද කරන්න ඕන අපි මේකට අදාළ මිල තීරණය කරන්න ඕනේ මේ අදාළ ක්‍රමය භාවිතා කරන්න. ඒතකොට අපි මෙතනදී භාවිතා කරන ක්‍රමය මොකද්ද? මෙතනදී භාවිතා කරන්නේ FIFO ක්‍රමය. ඒතකොට FIFO ක්‍රමයේදී කියන්නේ අපිට මුලදිම තිබ්බ තොග ටික පළවෙනියෙන් දීලා ඊට පස්සේ ගත්ත ටික ඊට පස්සේ දෙන්න කියලා. ඒ කියන්නේ මුලදිම තිබ්බ තොග අපිට මෙතන එන්නේ අපි ගත්තොත් ආරම්භක ශේෂයනේ. ඒතර ආරම්භක ශේෂය වලට පේනවා මෙතන ආරම්භක ශේෂය 500ක් තියෙනවා. ආරම්භක ශේෂය 500ක් තියෙනවා. අපෙන් ඉල්ලන්නේ 400. එතකොට ඔයාලට පේනවා ආරම්භක ශේෂය අපිට 500ක් තොගේ තියෙනවා. මෙයාලා ඉල්ලන්නේ 400. එතකොට මේ 400 අපිට ආරම්භක තොගේ දීමේ හැකියාව තියෙනවා. මොකද ආරම්භක තොගේ 500ක් තියෙනවා. මෙයාලා ඉල්ලන්නේ 400යි. ආරම්භක තොගේම අපිට 400 දීමේ හැකියාව තියෙනවා. එතකොට කෙලින්ම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ විකුණුම් යටතේ ඒකකයක මිල අපිට මෙතන ආරම්භක ශේෂයේ ඒකකයක මිල අපිට ගාන දීලා තිබ්බ රුපියල් 20යි කියලා නේ. රුපියල් 20යි කියලා. ඉතින් ඒකකයක මිල විදියට අපිට මෙතන විකුණුම් වලදී රුපියල් 20යි කියලා දාන්න පුළුවන්. ප්‍රමාණය විදියට අපිට දාන්න පුළුවන් අපි නිකුත් කරන්නේ 400යි. එතකොට නිකුත් කිරීම වල නැත්නම් විකුණුම් වල මුළු පිරිවැය මේ ජනවාරි 12 වෙනිදා රුපියල් 8000යි කියලා අපිට ඒ මුදල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් කොහොමද මේක ගත්තේ? ඒක හරිම ලේසි. අපි බලන්න ඕනේ මේකේ අපිට මේ අවශ්‍ය නිකුත් කරන්න තියෙන 400යි. ඒ 400 අපිට ගන්න පුළුවන් ආකාරය. එතකොට මේක අපිට ආරම්භක තොගේම ආරම්භක තොගේ 500ක් තිබේ 500 අපිට 400ක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට දැන් ඔයාලට පේනවා මෙතන මුළු වටිනාකමක් මම ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට ප්‍රමාණය තිබ්බ දැන් ඔක්කොම 800ක් නේ 500ක් තිබ්බ අපි 300ක් මිලට ගත්තා දැන් ඔක්කොම 800ක් තියෙනවා. 800න් අපි නිකුත් කරනවා කොච්චර ප්‍රමාණයක්ද? 400ක්. එතකොට අපි ගාව ඉතුරු වෙන ප්‍රමාණය 400යි. 800ක් තිබ්බා අපි නිකුත් කරා 400ක් අපි ගාව තියෙනවා දැන් 400. ඊට පස්සේ ආය 17200ක් තිබ්බා අපිට තිබ්බ මුළු වටිනාකම. නමුත් අපිට 8000ක් අපෙන් ඉවත් වුණා. දැන් අපිට තියෙන වටිනාකම කීයද? 9200යි. 9200. හරි. අපි යන්නේ වගේ ඊළඟකටත් යන්න. ඊළඟ එකේ අපිට ආයත් තියෙනවා මිලට ගැනුම් 300ක් 25 ගාන. 300ක් 25 ගානේ. එතකොට අපිට ආයත් මෙතන දවස් දෙන්නේ අපිට ජනවාරි 15. ජනවාරි 15 මිලට ගැනුම්මයි 300ක් 25 ගාන. 300ක් 25 ගාන.
එතකොට 300ක් අපිට ගන්න ඕනේ එකක් 25 ගානේ. එතකොට මේක අපිට සම්පූර්ණ වටිනාකම එනවා 25 වැඩි කරන්න ඕනේ 300ෙන්. එතකොට අපිට එනවා 7500ක් කියලා. එතකොට අපි ගාව 400ක් තිබ්බා අන්තිම එකේදී. නමුත් අපි ආයෙ 300ක් ගන්නවා. එතකොට අපි ගාව ඔක්කොම කීයක් තියෙනවද? 400 අපි එකතු කරනවා 700 300ක්. එතකොට ඔක්කොම 700ක් වෙනවා. 9200ට අපි එකතු කරනවා 7500ක්. එතකොට ඔක්කොම එනවා අපිට 16700ක් කියලා. එතකොට අපිට මේ වෙනකොට අපි ගාව තියෙන සම්පූර්ණ මුදල තමයි 16700ක්. ඊට පස්සේ අපි බලමු විකුණුම් තියෙනවා ආයෙත් 300ක්. ආයෙත් අපිට කියලා තියෙනවා 300ක් තියෙනවා විකුණුම් කියලා. 300ක් තියෙනවා විකුණුම්. එතකොට ඒ විකුණුම් අපිට අදාළ වෙන දවස විකුණුම් අදාළ වෙන දවස ජනවාරි 25. ජනවාරි 25 300ක් විකුණන්න තියෙනවා. ජනවාරි 25. so අපි මෙන්න මෙතනින් ජනවාරි 25 කියලා අරන් ඊට පස්සේ අපිට මෙතනට ආය ගන්න පුළුවන් විකුණුම් කියලා 300ක් තමයි විකුණන්න තියෙන්නේ. දැන් බලන්න අපි කලින් FIFO ක්‍රමය යටතේ අපිට 500ක් තිබ්බා. ඒ 500න් අපි නිකුත් කළා 400ක්. 400 නිකුත් කරා. මොකද අපි නිකුත් කිරීම වල මේ අපිට වෙන කලින් අපි 400 නිකුත් කරේ සම්පූර්ණයෙන් අපි FIFO එකේ අර තිබ්බ ශේෂය මතනේ තිබ්බ ශේෂය මත තමයි අපි මේ දෙක නිකුත් කරේ. එතකොට ඔයාලට පේනවා මෙතන අපිට ඒ ශේෂයෙන් ඒ කියන්නේ බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එකකින් අපිට ඉතුරු කීයක් තියෙනවද තව? ඉතුරු 100ක් තියෙනවා. ඉතුරු 100යි තියෙන්නේ. ඊට පස්සේ අපේ මෙතන ඉල්ලනවා නිකුත් කරන්න කියලා. කොපමණ ප්‍රමාණයක්ද අපේ ගාන ඉල්ලනවා නිකුත් කරන්න කියලා අපිට 300ක ප්‍රමාණයක්. එතකොට එතන මේ 300න් අපිට 100ක් ලබා ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එකේ. ඉතුරු 200 අපි ගන්න ඕනේ මොකෙන්ද? ඊට පස්සේ තිබ්බ මිලදී ගැනුම් වලින් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි අර මං පළවෙනියෙන් හම්බ වුණ ටික පළවෙනියෙන් දෙනවා. එතකොට ආරම්භක ශේෂය කියන්නේ කලින් මාසේ ටික ඒ ටික තමයි අපි පළවෙනියෙන් දෙන්නේ. ඊට පස්සේ මිලදී ගැනුම් වලින් තියෙන ටික ඊට පස්සේ අපි දෙන්න ඕනේ. එතකොට මෙතන අපි විකුණුම් වලදී අපිට 300ක් ගන්න කියලා තියෙනවා. අපිට මෙතන FIFO වල බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එක 100ක් ඉතුරු වෙලා තිබ්බා. ඒක අපි ගත්ත එකක් රුපියල් 20කට. එතකොට අපිට ආරම්භක තොගයෙන් අපිට දෙන්න පුළුවන් 400යි. එතකොට ඔයාලට පේනවා ආරම්භක තොගය අපි මේ මාසේ සියලුම වශයෙන් නිකුත් කළා නේ. කලින් නිකුත් කිරීමවලදී 400ක් නිකුත් කරා. මේ නිකුත් කිරීමේදී 100ක් නිකුත් කරා. නමුත් අපිට ගාන කියනවා විකුණන්න තියෙනවා 300ක් කියලා නේ. එතකොට තව අඩු ප්‍රමාණය කීයද? ඔක්කොම 300ක් නිකුත් කරන්න ඕන. අපි 100ක් නිකුත් කළා ආරම්භක ශෝෂයෙන් අරන්. ඉතුරු ප්‍රමාණය ඒ කියන්නේ 200ක් අපි නිකුත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මිලට ගත්ත ප්‍රයිස් එක ඒ ප්‍රයිස් එක අනුව. එතකොට ඊට පස්සේ මිලදී ගනුම් අපිට තියෙන ආරම්භක ශේෂයට පස්සේ වෙන 1.5 වෙනිදා මිලට ගත්ත ප්‍රමාණය ඒකෙදි අපි ඒකක මිල සඳහන් කරේ රුපියල් 24කට. එතකොට ඒ 200 එතකොට මෙතන 300ක් තියෙනවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. 300න් 200ක් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ ඉතුරු 200 අපිට රුපියල් 24කට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට 200 වැඩි කරාම 24න් අපිට මෙන්න මෙහෙම එනවා. එතකොට මෙතන අපිට සම්පූර්ණ නිකුත් කරපු වගය 100ක් ගත්ත ආරම්භක ශේෂය. මොකද ආරම්භක ශේෂය 100ක් ඉතුරු වෙලා තිබ්බා. ඉතුරු 200 අපි ගත්තා. මිලදී ගැනුම් වලින් ජනවාරි 5 වෙනිදා. ඊට පස්සේ අපි සම්පූර්ණ පිරිවැයත් එකතු කරනවා. පිරිවැයත් මේ දෙක එකට එකතු කරාම 6800ක් විදියට පිරිවැය ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන මේ දෙක අපිට එතකොට අපි නිකුත් කිරීම සඳහන් කරා. මෙතනින් ආය අපිට ශේෂය ගන්න වෙනවා. එතකොට ප්‍රමාණය අපිට තිබ්බා ජනවාරි 15 වෙනකොට 700ක්. අපි 300ක් ආය නිකුත් කරා. ඒත් 700ක් කියලා අපෙන් ඒකෙන් 300ක් ගියාම අපිට ශේෂය එනවා 400ක් කියලා. 16700ක් කියලා. ඒකෙන් අපිට ගියහම 6800ක් අපිට එනවා ශේෂය 9900 කියලා. හරි. ඊට පස්සේ අපි යමු ගානට. ගානේ තවත් කොටසක් තියෙනවා. ගානේ තියෙනවා අපිට විකුණුම් දුන්නා අපි ගත්තා. ගැනුම් තියෙනවා 31 වෙනිදා 200 ගැනුම් 26 ගානේ. ඒතකොට ජනවාරි 31 200ක් 26 ගානේ ගැනුම් තියෙනවා. ගැනුම් මිලදී ගැනුම් නැවතත් තියෙනවා 200ක් 26 ගානේ. 200ක් 26 ගානේ ගැනුම් තියෙනවා. ඒක ජනවාරි 31. ඒතකොට 1.31 කියලා අපිට දාන්න පුළුවන්. 26ක් 200 ගානේ. එතකොට අපිට මෙතන එනවා සම්පූර්ණ පිරිවැය 5200ක් විදියට. ඊට පස්සේ අපි ගාව 400ක් තිබ්බා. ඊට පස්සේ 400න් 400ට තවත් අපි එකතු කරනවා 200ක්. ඒතකොට ඔක්කොම 600යි. 9900ක් තිබ්බා. ඒ 9900ට දැන් 5200ක් එකතු වෙනවා. හරි. ඊට පස්සේ දැන් ජනවාරි 31 මේ ගාන ඉවරයි. ඊට පස්සේ අපි බලන්න අවසාන දිනේදී අපේ ගාව තියෙන සම්පූර්ණ ඒ කියන්නේ අපේ ඉන්වෙන්ටරි නැත්නම් තොගේ ප්‍රමාණය 600යි. මුළු වටිනාකම 15100යි.
ඒතර අපි මේ ගණන් කරේ FIFO ක්‍රමය අනුව මේ අදාළ තොගේ අවසාන පිරිවැය. එතකොට අපි මෙතනදී අහලා තියෙන පළවෙනි ක්වෙස්චන් එක තමයි FIFO ක්‍රමයට අනුව 2030 ජනවාරි 31. ඒ කියන්නේ මේ අන්තිම දිනේට තොගේ පිරිවැය. ඒතර අන්තිම දිනේට අපිට තොගේ තිබ්බ පිරිවැය තමයි අපිට ආවේ 15100. එතකොට පළවෙනි ක්වෙස්චන් එකට ආන්සර් එක වෙන්න ඕනේ 15000 තොගේ පිරිවැය. අපේ ගණනය කිරීම වලට අනුව 15000යි. හරි, ඊට පස්සේ අපි යමු අපි අනෙත් ගබඩා ලෙජරයට. ඒකෙත් මේ ට්‍රාන්සැක්ෂන් ටිකම තමයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේකේ මේ බර තැබූ මිල අපි ගණනය කරන්න ඕනේ හැම වෙලේම. ඉතින් අපිට මේකේ දීලා තියෙන ආරම්භක ශේෂය අපි කලින් FIFO එකේ තිබ්බ ආරම්භක ශේෂයම නිසා ඒකම අපි මෙතනට ගමු. ඒතර ආරම්භක ශේෂය කියලා ඔයාලට පේනවා මට 500 10000යි තියෙන. ඒතර බර තැබූ මිල ගණන් කරන්නේ කොහොමද? බර තැබූ මිල ගණනය කිරීමේ ක්‍රමයක් බර තැබූ මිල ගණනය කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් බර තැබූ මිල ගණනය කරන්නේ අපි ඒ අදාළ වටිනාකම මුළු වටිනාකම ප්‍රමාණයෙන් බෙදලා. එතකොට මෙතන මුළු වටිනාකම 10000යි, ප්‍රමාණය 500යි. එතකොට බර තැබූ මිල ඉන්නේ රුපියල් 20යි. එතකොට මෙතන රුපියල් 20යි බර තැබූ මිල රුපියල් 20යි. ඊට පස්සේ ආරම්භක ශේෂයත් හරි අපිට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගැනුම් එකත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. මෙන්න මෙතන අපිට ආපු ඒ උත්තරේම. ඒතකොට ගැනුමුත් අපිට 24ක් තිබ්බා. එතකොට ඒ 500ක් අපේ ආරම්භක ශේෂය තිබ්බා, 300ක් ගත්තා. 10000ක් තිබ්බා, 7200ක් ගත්තා, 17200. මෙතනදිත් අපි බර තැබූ සාමාන්‍ය මිල ගණන් කරන්න ඕනේ. ඒ ගණන් කරන්නේ කොහොමද? ඒ වෙනකොට තියෙන මුළු වටිනාකම. ඒ කියන්නේ මේක ගත්තට පස්සේ තියෙන මුළු වටිනාකමිනුයි මුළු ප්‍රමාණය අපි සලකා බලලා අන්න බර තැබූ මිල ගණන් කරන්න මුළු වටිනාකම අපි බෙදනවා ප්‍රමාණයෙන්. එතකොට අපිට එනවා 21.5ක් කියලා. 21.5ක් කියලා බර තැබූ මිල. ඊට පස්සේ අපි ආව විකුණුම් වලට. එතකොට විකුණුම් වලට මෙන්න මෙතනදී යනකොට මෙතනදී පොඩි වෙනස්කමක් වෙනවා. විකුණුම් වලදී අපි මෙන්න මෙතනදී විකුණුම් හදනකොට අපි වෙනස්කමක් කරන්න ඕනේ. මොකද මේ අපි මෙතන අපි යූස් කරන්නේ බර තැබූ සාමාන්‍ය ක්‍රමය. එතකොට මෙතන ඒකකයේ මිල ගණන් කරනකොට හොඳට මතක තියාගන්න පුතාලා අපි ගන්න ඕනේ මොකද්ද? ඒ වෙලාවට තියෙන බර තැබූ මිල. එතකොට ඒ වෙලාවට එතකොට 1.12 වෙනකොට බර තැබූ මිල තියෙන 1.5ට අපි අර මිලදී ගැනීම ගත්තට පස්සේ අපි ගණනය කරා බර තැබූ මිල 21.5යි කියලා. එතකොට ඒ ඊට පස්සේ නිකුත් කරන ඒවට අන්න ඒ මිල තමා ගන්න. එතකොට 21.5 තමයි ඒකකයක මිල වෙන්නේ. අපිට මේක ඉලේසි නිකුත් කිරීම අපිට තියෙන 400යි. එතකොට ඒ 400 අපි කෙලින්ම දාලා අපිට මුළු වටිනාකම ගන්න පුළුවන්. ඒකකයක මිල අපිට වැඩි කරන්න පුළුවන්. නිකුත් ප්‍රමාණයෙන්. එතකොට 8600ක් වෙනවා මේ මුළු වටිනාකම විදියට. එතකොට කලින් එක වගේම 800ක් තිබ්බා, 400ක් දුන්නා. අපේ ශේෂය වෙන්නේ 400යි. එතකොට මුළු වටිනාකම 17200ක් තිබ්බා. අපි දුන්න 8600ක්. එතකොට 8600ක් අපේ අතේ තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගණන් කරන්න ඕනේ ආයෙත් බර තැබූ මිල මෙන්න මේ ශේෂය මත දෙක පදනම්. එතකොට 8600 මුළු වටිනාකම ප්‍රමාණය 400යි. අපිට ගණන් කරන්න පුළුවන්. මෙන්න මෙන්න 21.5යි අපේ බර තැබූ සාමාන්‍ය මිල. හරි. ඊට පස්සේ අපි යන් ආයෙත් අපිට තියෙනවා මිලදී ගැනුම් අපිට ගානේ දීලා තියෙනවා 300ක් 25 ගාන. හැබැයි අපි ඒක අර අපේ කලින් එකේදී කරා. ඒක නිසා අපි යන් මිලදී ගැනුම් 325 ගාන මෙන්න මෙහෙම දීලා තියෙනවා. මිලදී ගැනුම් 325 ගාන අපි 7500ක් කියලා ගත්තා. ඒතකොට ගැනුම් වල කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට 400ක් තිබ්බා. දැන් අපි ආය ගන්නවා කීයද? 300ක්. ඔක්කොම තියෙනවා 700ක්. අපි ගාව තිබ්බා 8600ක්. ඊට පස්සේ අපි දැන් ගන්නවා 7500ක්. ඔක්කොම තියෙනවා 16100ක්. එතකොට ආයෙත් අපි බර තැබූ සාමාන්‍ය මිල ගණන් කරනවා 16100 අපි බෙදනවා 700. එතකොට මෙතන අපිට එනවා 23ක් කියලා අපේ බර තැබූ සාමාන්‍ය මිලදී කියනවා. ඊට පස්සේ අපි බලනවා ආයෙ අපේ ගාන අපිට කීයක් නිකුත් කරන්න තියෙනවද කියලා. ඊට පස්සේ අපිට නිකුත් කරන්න තියෙනවා 300ක්. අපිට නිකුත් කරන්න තියෙනවා 300ක්. ඒ 300ට අපි උපයෝගී කරගන්නේ මොකද්ද? ඒ 300ට අපි උපයෝගී කරගන්නේ අනිවාර්යයෙන්ම අපේ දැන් මේ විකුණුම් කියලා කියනවා. විකුණුම් වල අපි ගන්නවා අපේ ආයත් විකුණුම් ගිහිලා ගියොත් ඔයාලට පේනවා අපිට 300ක් අපිට නිකුත් කරන්න තියෙනවා 300ක්. ඒතකොට ඒ 300 අපි නිකුත් කරනකොට අපි ගන්නෙ ඒ වෙලාවට තියෙන මං කියුවා බර තැබූ සාමාන්‍ය මිල. ඒ වෙලාවට තියෙන බර තැබූ සාමාන්‍ය මිල 23යි. එතකොට මෙතන අපි තියෙන අපි 300යි ප්‍රමාණය 300යි. එතකොට අපි නිකුත් කරන 300යි ඒකකයේ මිල 23යි. එතකොට සම්පූර්ණ මිල අපිට එනවා 300
වැඩි කිරීම 6900ක් තමයි අපි නිකුත් කරන්නේ. ඊට පස්සේ අපි ගාව 700ක් තිබ්බා. ඊට පස්සේ අපි ඒකෙන් 300ක් දුන්නා. අපි ගාව තියෙන 400යි 16100ක් තිබ්බා. ඒකෙන් අපි දුන්නා 6900ක්. අපි ගාව තියෙන 9200යි. ආයෙත් බර තැබු සාමාන්‍ය මිල ගණන් කරන්ට. එතකොට 23ක් තමයි ඒකට ලැබෙන්නේ. ඊට පස්සේ අපිට ආයෙත් අන්තිමේටම මිල දී ගන්න තියෙන ජනවාරි 31 වෙනිදා. ඒකත් ප්‍රශ්නයක් නෑ අපිට ඒකේ විදිහටම ගන්න පුළුවන්. ජනවාරි 31 වෙනිදා. එතකොට අපි ගාව 400ක් තිබ්බා. දැන් අපි ගාව තියෙනවා තව 200ක් අපි මිලට ගත්තා. කලින් එක වගේ 600යි. ඊට පස්සේ අපිට මුළු වටිනාකම තිබ්බ 9200ක්. දැන් අපි ගාව තියෙනවා තවත් 5200ක්. ඔක්කොම වටිනාකම 14400යි. ඊට පස්සේ අපිට බර තැබු සාමාන්‍ය මිල ගන්න පුළුවන්. මෙන්න 24යි කියලා. එතකොට බර තැබු සාමාන්‍ය මිල මෙන්න මේ ගාන. එතකොට weighted average නැත්නම් අපි කියන බරිත සාමාන්‍ය මිල ක්‍රමයට අනුව මෙන්න මේ ප්‍රමාණය තමයි අපේ අවසාන ඔකේ. නමුත් අපේ question එකේ ඔයාලට පේනවා පුතාලා අපිට පළවෙනි එකෙන් අහනවා FIFO ක්‍රමයට අනුව තොගේ පිළිවෙල. ඒතර ඒක තමයි මම අර කලින් පෙන්නුවේ ඔයාලට මෙන්න මේ තොගේ පිළිවෙල 15100 කියලා. ඊට පස්සේ මේකෙන් අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ FIFO ක්‍රමයට අනුව ජනවාරි මාසයේ සඳහා විකුණුම් පිරිවැය ගණනය කරනකොට මම කිව්වා ඔයාලට ගන්න ඕනේ මෙන්න මෙතන නිකුත් කිරීම කියලා තියෙන්නේ. ඒ නිකුත් කිරීම වල සම්පූර්ණ ශේෂය. ඒතකොට ඔයාලට පේනවා මෙන්න මෙතනදී අපි පළවෙනි නිකුත් කිරීමේදී අපිට සම්පූර්ණ වටිනාකම 8000ක් විදියට, දෙවෙනි නිකුත් කිරීමේදී අපිට වටිනාකම 6800ක් විදියට. ඒතකොට සම්පූර්ණ නිකුත් කිරීම වල අපි ශේෂය ගන්නේ මේ 8000යි 6800 එකතු කරනවා. ඒතකොට 14800ක් තමයි අපිට FIFO ක්‍රමයට අනුව මේ තොගේ සම්පූර්ණ විකුණුම් පිළිවෙල ජනවාරි මාසය තුලදී පළවෙනි නිකුත් කිරීමේදී 8000යි, දෙවෙනි නිකුත් කිරීමේදී 6800යි, එතකොට 14800. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ බරිත සාමාන්‍ය ක්‍රමය අනුව විකුණුම් පිළිවෙල කීයද කියලා. එතකොට බරිත සාමාන්‍ය ක්‍රමය අනුව ඔයාලට පේනවා මෙතනදී අපිට පළවෙනි ඉෂුව එකේදී අපිට 8600ක් ආවා. ඊට පස්සේ දෙවෙනි ඉෂුව එකේදී අපිට ආව 6900ක්. එතකොට සම්පූර්ණයෙන් අපිට 15500ක් තමයි අපිට මෙතන තියෙන්නේ. මෙන්න මේ අපිට විකුණුම් පිරිවැයද 15500ක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මෙතනදී අපිට 15500ක් තමයි විකුණුම් පිරිවැයන 8600යි 6900යි සම්පූර්ණ එකතුව. ඒතර තුන්වෙනි එකට උත්තර වෙන්නේ 15500, දෙවෙනි එකට උත්තර වෙන්නේ 14800යි. විකුණුම් පිරිවැය ගණන් කරන්න අපි නිකුත් කිරීම වල සම්පූර්ණ පිරිවැය. නමුත් පළවෙනි ක්වෙස්චන් එක අපිට අහලා තියෙනවා 15100 මුළු වටිනාකම කීයද මේ තොගේ අන්තිමේට. ඔයාලට පේනවා මම තවත් දෙයක් මේක ටිප් එකක් දෙන්නම්. මේ ක්‍රම දෙකට හැදුවාම මේකේ ප්‍රමාණය එක සමානයි. මොකද මොන ක්‍රමයකට හැදුවත් තොගේ තියෙන ප්‍රමාණය එක සමානයි. බලන්න මේකෙත් අපිට තොගේ තියෙන 600යි. මේකෙත් අපිට තොගේ තියෙන 600යි. වෙනස් වෙන්නේ පුතාලා වටිනාකම විතරයි. FIFO ක්‍රමයට වටිනාකම 15100යි. බරිත සාමාන්‍ය ක්‍රමයට අනුව වටිනාකම 14400. ඔන්න ඔය ක්‍රම දෙක තමයි. ඒතකොට ඔයාලට පේනවා මේකේ තොගේ වටිනාකම වෙනස්. ඉතින් මේ ක්‍රම දෙක අනිවාර්යෙන්ම ඉගෙන ගන්න මම හිතනවා මම අද මේ කරපු ක්වෙස්චන් එක ඉතාමත් ඔයාලට වැදගත් කියලා. මොකද ගොඩාක් කට්ටිය මගෙන් මේක ඉල්ලලා තිබ්බා. ඒකයි මම මේක කරේ. ඉතින් මම හිතනවා ගාන ඔක්කොම තේරුණා කියලා. ඉතින් සහභාගී වුණාට ඔක්කොම ස්තුතියි. මගේ channel එකට subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක පුතාලා රැඳී සිටින්න. ඉදිරියට තව තවත් module papers, pilot papers ඒ වගේම 2020 අනිකුත් ගණන් ටික මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹුවාට සියලු දෙනාටම ස්තුතියි.